ආයිබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධාරූපහානිය සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම චාමිකා ගණේගොඩ. ප්‍රථමයෙන් අවධානය දවසේත් අතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද. අගෝස්තු 1 වනදා සිට PCR පරීක්ෂණ සිදු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්. මැතිවරණ ප්‍රචාරක කටයුතු අගෝස්තු මාස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්. ඇමරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,50,000 ඉක්මවයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදු කරන ලද PCR පරීක්ෂණවලදී මෙම රෝගියා හඳුනාගත් බවයි. මෙලෙස වෛරසය ආසාදනය වූ පුද්ගලයා මීට පෙර කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගියෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු වන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වන විට ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් සිටින අතර ඔවුන් නිරෝධායනයට යොමු කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නව ආසාදිතයා වාර්තා වීමත් සමග මෙරට මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2811ක් දක්වා ඉහළ ගියා. එමෙන්ම වෛරසය ආසාදනය වී 16 දෙනෙකු අද සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් නික්ම යාමත් සමග සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2333ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතයන් 467ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසය හේතුවෙන් මෙරට මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 11ක්. මේ අතර ගෝලී වශයෙන් පවත්නා කොරෝනා වසංගතයත් සමග මැද පෙරදිග ඇතුළු රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 10000කට අධික පිරිසකට රැකියා අහිමි වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දිනී මහතා පවසනවා. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 40000ක් පමණ දිවයිනට පැමිණීමට මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම විදේශගතව මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයක්ම මාසයක් තුළ ආවරණය වන පරිදි PCR පරීක්ෂණ සඳහා අහඹු නියදී ලබා ගැනීම සිදු කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා. ඒ අනුව අවම වශයෙන් මාසයක් තුළ PCR පරීක්ෂණ 37000ක් පමණ සිදු කිරීමට නියමිතයි. යම්කිසි විදිහකින් අපිට මගහැරිච්ච රෝගීන් යම්කිසි කෙනෙක් අපේ සමාජය තුළ සිටිනවාද කියලා හඳුනා ගැනීම සඳහා අපි සමාජය තුළ කරන PCR පරීක්ෂණ දිගින් දිගටම සිදු කරනවා. ඒ යම්කිසි සැලැස්මකට අනුව කටයුතු කිරීමටත් ජනගහනයේ අනුපාතය අනුව කිරීමටත් අපි දැන් කටයුතු සූදානම් කර තියෙනවා. ඒ අනුව සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම මාසයක් තුළදී ආවරණය වෙන ආකාරයට අහඹු නියති ලබා ගැනීම අපි දිගින් දිගටම සිදු කරනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන අවම වශයෙන් ලංකාවේ මාසයකට 37000ක් PCR පරීක්ෂණ සිදු කිරීමට ඊට අමතරව අධික අවදානම් තියෙන ප්‍රදේශවලින් ඊට අමතරව තවත් PCR පරීක්ෂණ සමාජය තුළදී සිදු කරනවා ඇති. සමාජය තුළ මේ වන විට 40000කට අධික ප්‍රමාණයක් අපි PCR පරීක්ෂණ කරලා තියෙනවා. නමුත් ඉදිරි මාසයේ සිට මෙය ඊටමත්ම විශාල වශයෙන් ව්‍යාප්තව අපි සිදු කිරීම ආරම්භ කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ අවස්ථාව වන විට ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින රැකියා අහිමි වී සිටින පිරිස් ඉන්නවා. ඒ වගේම අධ්‍යාපනය ලබන්නට ගොස් අධ්‍යාපනය අවසන් වෙච්ච අය ඉන්නවා. එය ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔවුන් ලංකාවට පැමිණි වහාම PCR පරීක්ෂණ ගුවන් තොටුපළේදීම කිරීම සඳහා දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. සාම්පල් ලබා ගැනීම පමණක් නෙවෙයි PCR පරීක්ෂණයත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථාපිත කර තියෙන රසායනාගාරය තුළ සිදු කර පැය කිහිපයකට ඒ පිටුපළ ලබා දීමට දැන් හැකියාව තිබෙනවා. මේ තුලින් අපේ PCR පරීක්ෂණ කිරීම සහ නිරෝධායනය කිරීම යන ක්‍රියාවලිය වඩාත් සංවිධානාත්මකව සහ වඩාත් කාර්යක්ෂම කිරීමේ හැකියාව දැන් අපිට තියෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ අතර මෙවර පෙරහැර මහා මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.
මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන හා අවසන් කුමල් පෙරහැර ඊ රාත්‍රී වීදි සංචාරය කළා. දළදා වීදිය යටිනුවර වීදිය ඔස්සේ ගමන් කර පෙරහැර රජ වීදියෙන් ඉහළට විත් ගෙවදීම සිදු වුණා. අවසන් කුමල් පෙරහැරේ සදහතුක පෙරහැර කරඬු වැඩම කළේ සිංහරාජා හස්තයා විසින්. නියම් හා බුරුම රාජා හස්තීන් දැලේ ඇතුන් මිස ගමන් කළා. ඒ අනුව මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී 6:49ට වයඹ දිශාභිමුඛව පිටත් වීමට නියමිතයි. මේ ඒ පිළිබඳව පැහැදිලි කරන දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා. 2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනේ අදයි. අද ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාල්කඩින් නික්මවන පෙරහැර දළදා වීදිය ඔස්සේ රැජින හෝටලයේ අසලටත් රැජින හෝටලයේ අසලින් ඩී.එස්. සේනානායක වීදියටත් ඩී.එස්. සේනානායක වීදියෙන් පන්සල පාර ඒ වගේම දේව වීදියටත් දේව වීදියෙන් පැමිණෙන පෙරහැර කොළඹ වීදියට පැමිණ කොළඹ වීදියෙන් කොටුගඩල්ල වීදියට ප්‍රවිෂ්ඨ වී එතැනින් රජ වීදියට පැමිණෙන පෙරහැර නැවත ඉහළට ගමන් කොට ගෙවදීමෙන් පළමු රන්දෝලි පෙරහැර නිමා වීමට නියමිතයි. ඒ වගේම පසුගිය කුඹල් පෙරහැර දින 5 තුළදී ජනතාව දක්වපු සහයෝගය විශේෂයෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදෙමින් ඔබ අපට ලබා දුන් සහාය පිළිබඳව මෙය ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා. වෙනදා වගේම පෞරාණික චාරිත්‍ර නොකඩව අඛණ්ඩව සිදු කරමින් පෙරහැරේ ඓතිහාසිකත්වයත් ගෞරවයත් ඒ වගේම ඒ නර්තන ශිල්පීන් අලියතුන්ගේ සහභාගීත්වයෙන් යුතු විචිත්‍රවත් පෙරහැරක් ඉදිරි රන්දෝලි පෙරහැර දින 5 තුළ පෙරහැර වශයෙන් වීදි සංචාරය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ දින 5 තුළදී ජනතාව හැටියට ඔබ ලබා දෙන සහයෝගයේ අපි ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරනවා. මේ අතර පෙර රජ දවසේ සිට ආදිවාසී ජනතාව විසින් ශ්‍රී දළදා සමිඳුන් විශේෂ සිදු කෙරෙන මීපැණි පූජාව පුරාණ චාරිත්‍රානුකූලව අද දින ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ කුටියේදී සිදු කෙරුණා. ශ්‍රී දළදා මාලිගාවේ පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් ඈත අතීතයේ සිටම මෙම මීපැණි පූජාව සිදු කරනු ලබනවා. මීපැණි පූජාව සඳහා ආදිවාසී නායකයා සමගින් ආදිවාසීන් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද සහභාගී වූ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු පිරිසක්ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටියා. පාර්ලිමේන්තු මැතිවරණට අදාළව සියලු ප්‍රචාරක කටයුතු අගෝස්තු 2 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට අවසන් කළ යුතු බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළව 2020 7 වෙනි මාසේ 26 වන දින පක්ෂ ලේකම්වරුන් සමග පැවැත් වූ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සහ COVID-19 වසංගත තත්ත්වයේ සමග මුහුණ දුන් සීමා හේතුවෙන් ගෘහයෙන් ගෘහයට ගොස් ඡන්ද ආයාචනා කිරීමට හා අත්පත්‍රිකා බෙදීම 2020 8 වෙනි මාස 3 වන දිනද සිදු කිරීමට අනුමැතිය දීම පිළිබඳව සලකා බැලීමට එකඟ වීමට තීරණය වූ බවයි. නමුත් පවතින නීතිමය බාධා විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් කළ විරෝධතා මේ පූර්වාදර්ශයක් වීමේ අවධානම අගෝස්තු 3 වන දින 15ක පොහොය දිනයක් වීම නිසා ආගමික කටයුතු වලට බාධා ඇතිවීම අගෝස්තු 3 වන දින ඡන්ද මධ්‍යස්ථාන සැකසීම ඡන්ද රාජකාරී නිලධාරීන් ගමන් ආරම්භ කිරීම ඡන්ද පත්‍රිකා හා ගබඩා බඩු යනාදී නිකුත් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සිදු කිරීම යන කරුණු මෙන්ම පොලිස් නිලධාරීන්ද මැතිවරණ රාජකාරී සඳහා කැඳවීම නිසා ඇතිවන ආරක්ෂක හේතුන් පදනම් කරගෙන 2020 8 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට සුපුරුදු පරිදි අදාළ මැතිවරණ නීති බලාත්මක විය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ. එම කාලය තුල ප්‍රචාරක රැස්වීම පැවැත්වීම, වතු රැස්වීම හෝ නිවාස තුළ රැස්වීම පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම සහ ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, නිවේදිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පූර්ව ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම යනාදී කිසිදු ප්‍රචාරණ ක්‍රියාවක් සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි එම නිවේදනයෙන් දක්වා ඇත්තේ. මෙලෙස 2020 8 වෙනි මාස 2 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට ආරම්භ වන නිහඬ කාලය තුළදී අනතීතික ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා මගින් සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද මැතිවරණ කොමිසම සඳහන් කරනවා. මෙරට මැතිවරණයේදී සෞඛ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා.
ඒ සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. අපි දන්නවා දැන් ශ්‍රී ලංකාව මේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දැන් සියලු කටයුතු සූදානම් කරමින් තිබෙනවා. අපි දන්නවා මේ මැතිවරණය පිළිබඳ මූලික මෙහෙයවීම පැවැත්වීම කරන්නේ මැතිවරණ කොමිසම මගින්. නමුත් ඉතිහාසයේ පළවෙනි වතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට ඔවුන් හා උරෙන් උර ගැටිලා මේ මැතිවරණය සඳහා කටයුතු කිරීමට අවස්ථාව යෙදලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් විශාල සූදානම් වීම අපි කරලා තියෙනවා. මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරලා තියෙනවා වරින් වර. ඒ වගේම අපේ සෞඛ්‍ය බලධාරීන් ගෙන්වලා ඒ අය සමග සාකච්ඡා කරලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් මේ අවස්ථාව වන විට අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මම හිතන්නේ 8000ක වැනි ප්‍රමාණයක් මෙම මැතිවරණ කටයුත්ත සඳහා විවිධ ආකාරයෙන් සහභාගී වෙනවා. මෙහිදී ඔවුන් විශේෂයෙන්ම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් විසින් ඒ දිස්ත්‍රික්කවල ඒ මෙහෙයවීම් කටයුතු කරනු ලබනවා. එතකොට එයින් එහාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමයි මූලිකත්වයේ ගන්නෙ. ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු ක්ෂේත්‍ර කාර්ය මණ්ඩල මේ මැතිවරණය සඳහා යොදවා තිබෙනවා. මෙහිදී ඇතැම් කාර්ය මණ්ඩල ඒ ඡන්දය දැමීමේ මධ්‍යස්ථාන සඳහා වෙනමම නම් වෙන අතර ඇතැම් කාර්ය මණ්ඩල ඡන්ද මධ්‍යස්ථානය කීපයක් සඳහා ඒ නිරීක්ෂණ කිරීමේ කටයුතු වල යෙදෙනවා. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය තුල නිරීක්ෂණය කිරීම සිද්ධ වෙනවා. මෙහිදී නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඡන්දය දීමේ වැඩපිළිවෙල 31 වෙනිදා සිදු වෙනවා ඇති. ඒ වගේම ගෘහස්තව නිරෝධායනට ලක්වන අය සඳහා ඡන්ද දිනේදී එනම් 5 වෙනිදා පස්වරුවේ ඡන්දය භාවිතා කිරීම සඳහා කටයුතු යොදලා තියෙනවා. ගෘහස්ත නිරෝධායනයට කිසි ගැටලුවක් නොමැතිව එම ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් ඒ ඡන්ද මධ්‍යස්ථානවල පවත්වලා තියෙනවා. එතකොට ඒ වගේම ඡන්දය ගණන් කිරීමේ කටයුතු වලත් අපේ කාර්ය මණ්ඩල ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ නිසා අවසාන වශයෙන් ඡන්දය ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීම දක්වා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ මැතිවරණ කොමිසමට අපගේ සහයෝගය ලබා දීම සඳහා දිගටම කටයුතු කරනවා. මෙම වසරේ 3 වන කාර්තුව සඳහා පුනර්ජනනීය විදුලිය වශයෙන් සූර්ය බල විදුලිය මෙගාවොට් 150ක ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය විසින් අනුමැතිය ලබා දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ ඊයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමින් මෙම සූර්ය බල විදුලිය මිලදී ගනු ලබන්නේ අවම මිල ගණන් යටතේ වන අතර තරඟකාරී මිල ගණන් කැඳවීම හේතුවෙන් එක් ඒකකයකින් රුපියල් 10ක ඉතිරියක් සිදුවනවා. ඊට හේතුව දැනට ඉදිරිපත්ව ඇති මිල ගණන් යටතේ ඒකකයක් රුපියල් 10කට වඩා අඩුවෙන් ලබා දීමට ඉදිරිපත්ව ඇති ආයතන මගින් විදුලිය මිලදී ගැනීමට කටයුතු කිරීමයි. මේ ඔස්සේ දිනකට ඉතිරි වන මුදල රුපියල් 7,50,000ක් වන අතර වසරකට ඉතිරි කරගත හැකි මුළු මුදල රුපියල් ලක්ෂ 2,737ක්. එමෙන්ම මෙම වසරේදී 4 වන කාර්තුව සඳහා තවත් මෙගාවොට් 150ක සූර්ය බලය මිලදී ගැනීමට නියමිත අතර ඒ ඔස්සේ මෙම වසර අවසාන වන විට ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් ලක්ෂ 5,474ක මුදලක් ඉතිරි කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. පාඩු ලබමින් සිටින ලංකා විදුලි බල මණ්ඩලය 2023 දී ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය විසින් මෙම වැඩපිළිවෙල සැලසුම් කර තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම රජයේ සතු මුදල් වඩාත් ඵලදායී වන ආකාරයෙන් යොදා ගැනීමටත් හැම වියදමක්ම වඩාත් විනිවිද භාවයෙන් යුක්තව සිදු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. ලෝක මව්කිරි දීමේ සතිය අගෝස්තු මාස පළවෙනිදායින් ආරම්භ වෙනවා. ඊට සමගාමීව මෙරට ක්‍රියාත්මක වන වැඩසටහන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද සෞඛ්‍ය සේවා ප්‍රවර්තන කාර්යාංශයේදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මව්කිරි දීමේ සතිය අපි හැම වසරකම අගෝස්තු මාසයේ පළවෙනි සතියේදී, ඒ කියන්නේ අගෝස්තු මාසයේ පළවෙනිදා සිට 7 වෙනිදා දක්වා වෙන පළවෙනි සතිය තුල සමරනවා. මේ සම්බන්ධයෙන් අපි කරන්නේ විශේෂයෙන්ම මව්කිරි දීම තව දුරටත් ප්‍රවර්ධනය කරන්න, අපේ ජනතාව දැනුවත් කරන්න, අපේ මව්වරුන් දැනුවත් කරන්න, මුළු සමාජයම දැනුවත් කරන්න කටයුතු කරන එක. ඒ වගේම මේ වසරේ අපි හැම වසරකම තේමාවක් තියෙනවා මව්කිරි දීමේ සතියට. මේ වසරේ තේමාව වෙන්නේ මව්කිරි දීමට දිරි දෙමු, මිහිකත රැකුමට උර දෙමු. ඒ කියන්නේ support breastfeeding for
healthier planet. ඇත්තටම මෙහිදී අපේ අරමුණු කීපයක් තියෙනවා. විශේෂයෙන් අපි මේ පාර ફોකස් කරන්නේ මව්කිරි දීමෙන් වෙන වාසිය වගේම තීම සැකසු ආහාර කිරිපිටි කර්මාන්තයත් ඇතුළුව ඒ ක්‍රියාදාමේ කොච්චර පරිසරයට හානියක් වෙනවද කියන එක. දැන් අපි දන්නවා සමහර වෛරස් ගර්භිණී අවස්ථාවේදී දරුවන්ට ආසාදනය වෙනවා. නමුත් මේ දක්වා අපිට ප්‍රබල සාක්ෂියක් නැහැ කොවිඩ් වෛරස් එක ගර්භිණී කාලය තුල දරුවට ආසාදනය වුණා කියලා. කියන්නේ දරුවා ඉපදෙනකොට කොවිඩ් ආසාදිතෙක් නෙවෙයි. අම්මා ළඟ ඉඳලා බබාට කොවිඩ් ආසාදනය වීමේ අවදානමට වඩා මව්කිරි දීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගොඩක් වැඩි. ඒක බැලන්ස් වෙන්නේ නැහැ. පළවෙනි මාස දෙක තුන ඇතුළත දරුවෙක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නේ හුඟක් කලාවටම ගර්භිණී කාලය ඇතුළත මවගෙන් ලැබිච්ච ප්‍රතිදේහ වලිනුත් ඊට පස්සේ ලැබෙන මව්කිරි වලින්. ඒ ශක්තියෙන් තමයි දරුවෙක් පළවෙනි මාස දෙක තුන ඇතුළත ලෙඩ රෝග වලින් විශේෂයෙන්ම ආරක්ෂා වෙන්නේ. ඒකත් මේ අවස්ථාවේ ගොඩක් වටිනවා. දරුවෙකුට දරුවට කොවිඩ් ආසාදනය හැදුනත් අමතර වෙන ආසාදනයක් තිබුණා වුණත් දරුවට ඒකෙන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙන්නේ මව්කිරි දීම දිගටම කරගෙන ගියොත්. මේ මව්කිරි පිළිබඳ අපේ ජනගහනය තුළ විවිධ ප්‍රශ්න තිබුණා. ළමයි දෙන්නෙක් ඉන්නකොට කොහොමද මව්කිරි දෙන්නේ? එහෙම නැත්නම් පියවරු කුඩා නම් කොහොමද දෙන්නේ? ඒ වගේ මම හිතන්නේ ප්‍රශ්න වැලක් තිබුණා. හිතන්නේ දැන් ඒ ප්‍රශ්න වැල ඒ ආකාරයටම නැතුව ඇති. දැන් වෙන විට අපේ මව්වරු බොහෝ කොට මම හිතන්නේ මේ කාලාන්තරයක් තිස්සේ මේ සාකච්ඡාවට බඳුන් වූ කරුණු එක්ක පරම්පරාවෙන් පරම්පරාවට ඒ දැනුම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද තරුණ මව මම හිතන්නේ නගරයේ වුවත් ගම්වල විසුවත් මම හිතන්නේ බොහෝ දුරට එක හා සමානව ඒ දැනුම සහ ඒ වගේම ඒ දැනුම ඔස්සේ ක්‍රියාත්මක වීම තියෙනවා. ශ්‍රී ලංකාවේ මව්කිරි දීම කියන්නේ තාම ශක්තිමත් අඩිතාලමක් වැටුණු අංශයක්. ඉතින් ඒ නිසාම ඔබට තේරුම් ගන්න පුළුවන් ඒ අඩිතාලම ඔස්සේ තමයි මේ ළමා මරණ අනුපාතය, ඒ වගේම ළමුන්ගේ රෝග තත්ත්වයන්, ඒ වගේම ඇතැම් රෝග තුරන් කිරීමේ තත්ත්වයන් කරා අපිට යොමුවන්නට පුළුවන්. ඒ මව්කිරි දීමේ වටිනාකම ශ්‍රී ලංකාවේ ඉස්මතු වෙන ප්‍රධානම දේ තමයි හුදෙක් මව්කිරි පමණක් නොව මේ මව්කිරි මේ විදියට දරුවන්ට ලබා දීම තුළින් මේ රටේ අතිවිශාල මහජන සෞඛ්‍ය ප්‍රශ්න ප්‍රමාණයක් විසඳීම සඳහා ඉවත් කිරීම සඳහා ඒක විශාල දායකත්වයක් සැපයලා තියෙනවා. මෙරට කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමීමත් සමග සංචාරකයන්ගේ පැමිණීම සම්පූර්ණයෙන්ම නතර වුණා. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා දකුණේ පවත්වාගෙන යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානවල භාරකරුවන් දැඩි ලෙස අසරණභාවයට පත් වී තිබෙනවා. තමන්ට ඇතිවී ඇති අපහසුතාවයන් පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය උදෙසා මෙලෙස කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානවල භාරකරුවන් අද ආම්බලන්කුඩ නගරයේදී නිහඬ විරෝධතාවක නිරත වුණා. ඔවුන් සඳහන් කළේ ගුවන්තොටුපළ වැසීමට ප්‍රථම තමන් රජයට කිසිදු බරක් නොවී සිය මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය බවයි. අපි මේ වෙලාවේ රජයෙන් ඉල්ලන්නේ අපට කන්න නැතුණක් කමන්නේ මේ සත්තුන්ට කන්න දෙන විදියක් නැතුව ඉන්නේ මාස පහක් තිස්සේ මේ සංචාර කර්මාන්තයේ සුද්ධ නැති නිසා අපට මේක කරගන්න විදියක් නැහැ. විදේශ ආදායමක් එන්නේ මේ කැස්බෝ රංගනස්සන මධ්‍යස්ථාන වලින් තමයි. මේ දකුණු තීරේ විතරයි මේ කැස්බෝ රංගනස්සන මධ්‍යස්ථාන තියෙන්නේ. මේ කැස්බෑ වුන්ට මාස පහක් තිස්සේ වෙච්ච දේ ගැන කවුරුත් ඇවිල්ලා හෙව්වේ නැහැ ජනාධිපතිතුමනි. කැස්බෝ රංගනස්සන මධ්‍යස්ථානවලත් සහනයක් දෙන වැඩපිළිවෙලක් කරලා දෙන එක තමයි මේ වෙලාව අපි ඉල්ලන්නේ. මේ ගොඩක් මුහුදේ දැල්වල පැටලිලා ආබාධිත සතුන් ගොඩට පැමිණෙනවා. ඒ සතුන් සමහර කලාවට මුහුදට යන්න බැරි තරම් තත්ත්වයට පත් වෙනවා. ඒ සතුන්ට ප්‍රතිකාර කරලා මේ මධ්‍යස්ථාන තුලින් නැවත මුහුදට මුදා හරිනවා. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන වලින් ගොඩක් සේවය වෙන මේ සාගර කැස්බෑවන්ට ලක්ෂ 5-6කට වැඩි පිරිසක් මේ සංචාරක කර්මාන්තයෙන් ජීවත් වෙන මේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන ඇතුළු කැස්බෑ බිත්තර සියල්ල පවා අපි මිලදී ගන්නේ දීවරයන්ගෙන්. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථාන නැවතුවොතින් ඒ සියලුම බිත්තර කැමරට තමයි මේ ඔක්කොම යන්නේ. ඒක වළක්වා ගැනීමට ඔබ සමගයේ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමි. වඳ වී යන කැස්බෑ සංරක්ෂණ කැස්බෑවන් ආරක්ෂා කිරීම උදෙසා විශාල සේවයක් අපේ අතින් එනවා. නමුත් මේ වසංගත තත්ත්වයක් එක්ක එයා අතනතුරට කිසිම අවධානයක් කිසිම වගකීමකින් ඇවිල්ලා නැහැ. අපි ඉල්ලා සිටින්නේ මේ ආබාධයට ලක් වෙලා යන කැස්බෑවුන් ආරක්ෂා කිරීමටත් බිත්තර අනුභවයෙන් විනාශ වී යන කැස්බෑ සම්පත ආරක්ෂා කිරීමටත් අප ගන්නා උත්සාහයට ඔබගේ සුළු අවධානයක් යොමු කරන මෙන්ය. ගෙවන ජීවිත කාලය පුරා අපි කොහේ ගියත් ජීවිතයේ වැදගත්ම අවස්ථාවලදී ජීවිත කතාව පටන් ගත්ත තැන්වලට එන්න අපි අමතක කරන්නේ නැහැ. මේ කතාවත් අන්න ඒ වගේ.
යෝෂි. ඇය කැස්බෑවියක්. යෝෂි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර ටු ඕෂන් මින්මැදුරට එන්නේ හරි අපූරු විදිහකට. ඒ මින්මැදුර විවෘත කරලා වසර 2කට පස්සේ. ටු ඕෂන් මින්මැදුරේ එවකට කටයුතු කරපු ලේකම්වරිය මරේකාට හදිසි දුරකථන පණිවිඩයක් ලැබෙනවා. ඒ ජපන් ජාතික දීවරයෙකුගෙන්. ඔහු සතුව තුවාල ලැබූ පුංචි කැස්බෑවෙක් සිටින බව පවසන ඒ දීවරයා ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමට හැකිදැයි යන්න මරේනාගෙන් විමසා තිබෙනවා. යෝෂිගේ කතාව පටන් ගන්නේ අන්න ඒ විදියට. මේ ලෝග හෙඩ් වර්ගයේ කැස්බෑවියට යෝෂි කියන නම වැටෙන්නේ මරේකාට මේ කැස්බෑව ලබා දුන් ජපන් ජාතිකයාගෙන්මයි. යෝෂි ටු ඕෂන් මින්මැදුරේ පදිංචිට ආවත් ඒ වෙනකොට එතන කැස්බෑවන් රැකබලා ගන්න මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. ඒ වගේමයි ඒ සඳහා පුහුණු නිලධාරීන් හිටියෙත් නැහැ. නමුත් මින්මැදුරේ හැම කෙනෙක්ම එකතු වෙලා යෝෂිට බෙහෙත් කරන්න ගත්තේ පුංචි යෝෂිව කොහොම හරි සුවපත් කරන බලාපොරොත්තුවෙන්. ওই විදිහට යෝෂිට මින්මැදුරේදී අවශ්‍ය ප්‍රතිකාර ආදරය රැකවරණේ නොඅඩුවම ලැබුණු නිසා යෝෂි ඉක්මනින්ම සනීප වුණා. ඒ වගේම කැස්බෑවුන් රැකබලා ගන්න ආකාරය පිළිබඳවත් ටු ඕෂන් මින්මැදුර නිලධාරීන්ට හිමි වුණේ හොඳ පුහුණුවක්. පසු කාලීනව මේ මින්මැදුරේ තුවාල ලැබූ අසරණ වුණු කැස්බෑවුන් රැකබලා ගන්න විශේෂ ඒකකයක් බිහිවන්නේත් මේ යෝෂි නිසාමයි. ඒ අනුව මේ වන විට තුවාල ලැබූ අසරණ වුණු කැස්බෑවුන් විශාල ප්‍රමාණයකට උපකාර කරන්න ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා. යෝෂි ඇවිත් අවුරුදු 12ක් ගත වෙනකොට කැස්බෑවුන් 600ක් පමණ නැවත සාගරයට මුදා හැරියත් එකම එක කැස්බෑවෙකුට ඒ අවස්ථාව හිමි වුණේ නැහැ. ඔව් ඒ යෝෂිට මින්මැදුරේ අවුරුදු 20ක් සැපට හැදුණු යෝෂිට තනියම සාගරයේ ජීවත් වීමට ඇති අපහසුව තමයි ඊට ප්‍රධානතම හේතු වුණේ. නමුත් තවත් දශක ගණනාවක් යෝෂිට ජීවත් වෙන්න ආයුෂ තියෙන නිසා ඒ බව දැනගත්තු මරේකා ඇතුළු පිරිස යෝෂිව සාගරයට හුරු කිරීමට අපූර්ව මෙහෙයුමක් දියත් කරන්න තීරණය කළා. ඒ අනුව විශාල ටැංකියක කිම්දුම්කරුවන්ගේ ආධාරයෙන් යෝෂි මීටර 20ක පමණ දුරක් තනියම පිහිනුවා. මීටර 200 සම්පූර්ණ කරනකොට යෝෂිට රස කෑමක් ලැබුණේ ඇයව දිරිමත් කිරීමේ අදහසින්. මාස 18ක පුහුණු කාලයකට පසු 2017 දෙසැම්බර් මාසයේ එළඹුණේ යෝෂිගේ සමුගැනීමේ මොහොත. සාගරයට මුදා හැරියත් ඇය පිළිබඳව සොයා බැලීමට ඇගේ සිරුරට පුංචි උපාංගයක් සවි කරා. යෝෂි සාගරයට මුදා හැරුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව මරේකා ඇතුළු පිරිස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නිතරම යෝෂි ගැන සොයන්නට වුණා. ලැබුණු නිදහස භුක්ති විඳින යෝෂි පළමු වසරේදී අප්‍රිකාවේ බටහිර දෙසින් වෙරළට නුදුරු ඇංගෝලාවත් එක් පිහිනා ගියා. පසුව ඇය කේප් ටවුන් අගනුවරට ඔබෙන් මුහුදු කලාපයට ආවා. යෝෂි තමන්ගේ දීර්ඝ ගමන ආරම්භ කරේ ඉන් අනතුරුවයි. මින්මැදුරේ සැවොම සතුටට පත් කරමින් ඇය කැස්බෑවන්ගේ නිජබිම වන ඉන්දියන් සාගරය හරහා ඔස්ට්‍රේලියාවත් එක් පිහිනන්නට පටන් ගත්තා. යෝෂිගේ ආරක්ෂාව ගැන තවදුරටත් සිතූ මරේකා ඇය ඔස්ට්‍රේලියාවට පැමිණෙන බවත් ඇය ගැන අවධානයෙන් සිටින ලෙසත් එරට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයට දැනුම් දුන්නා. යෝෂිගේ ගමනාන්තය වුණේ පිබේරා නුවර සැම්සන් මුහුදු තීරය. ඒ තමයි යෝෂිගේ ගෙදර. යෝෂි ගෙදර ගියේ කිලෝමීටර 30000ක් පමණ පිහිනීමෙන් අනතුරුවයි. ඒ අවුරුදු 22කට පමණ පසුවයි යෝෂි දැන් සහකරුවෙකු සොයාගනිමි. විජුලාවි. ස්වභාවයෙන්ම සියලු සත්වයන්ට නිසි තැනක් හිමි වෙලා තියෙනවා. කුමන හේතුවක් මත හෝ ඒ තැනින් ඔවුන් බැහැරට ගියත් අවසානයේ ස්වභාව ධර්මය විසින්ම ඔවුන් නිසි තැනට යොමු කරන්නේ හරිම අපූර්වට. මේ කතාව ඉවරුනේත් ස්වභාව ධර්මයේ යථාර්ථය තවත් තහවුරු කරමින්. දැන් අවධානය විදෙස් පුවත් වෙත. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩියෙන්ම පීඩාවට පත්වන රටවන ඇමරිකාවේ සමස්ත මරණ ගණන 1,50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉකුත් පැය 24 තුළ වාර්තා වූ නව මරණ 1485ත් සමග එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,53,840ක් ලෙසයි වාර්තා වන්නේ. එමින්ම ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 66921ක් වාර්තා වී ඇති අතර එරට මුළු ආසාදිතයින් ගණන 45,68,37ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකාවෙන් ප්‍රථම කොවිඩ් මරණය වාර්තා වූයේ පසුගිය පෙබරවාරි මාස 29 වනදායි. ඉන් දින 54කට පසු එරට කොවිඩ් මරණ ගණන 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එතැන් සිට දින 34ක් තුළ කොවිඩ් මරණ ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ලෝපුරා මෙතෙක් වාර්තා වී ඇති කොරෝනා මරණ වලින් 20%ක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන බවට එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. එමෙන්ම එරට මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර බහරේන් රාජ්‍යයට ඇතුළු වන සියලුම සංක්‍රමණිකයන්ට PCR පරීක්ෂණය අනිවාර්ය කර තිබෙනවා. පසුගිය අඟහරුවාදා සිට මෙය ක්‍රියාත්මක අතර බහරේන් ඩිනාර් 30ක මුදලක් ගෙවා එරට ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ කරගත යුතු බවයි එරට සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ. මේ අතර ලෝපුරා වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර තෙවන ස්ථානයට පත්ව ඇති ඉන්දියාවෙන් අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළද නව කොරෝනා වෛරස් ආසාදිතයින් 52349ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ මුළු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,50,84,384ක් වන බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ නව මරණ 779ක් වාර්තා වීමත් සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 35003ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ වැඩිම ආසාදිතයින් බ්‍රසීලෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී බ්‍රසීලෙන් මරණ 1554ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 70869ක්. එමෙන්ම මේ වන විට ආසාදිතයින් 25,55,518ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජූලි මාස 31 වනදා බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට උත්සුක වූ බොදු නායකයෙකු අමද්‍යප ව්‍යාපාරයේ නියමවකු කොස්වගාව මෙරට ප්‍රචලිත කිරීමට කටයුතු කළ දූරදර්ශ සමාජ සේවකයෙකු ලෙස මහජනය අතර මහත් ප්‍රසාදයට පත් ආතර් වී.ඩී.එස් මහතා මෙලොවින් සමුගෙන ඇත්තේ 1960 වසරේ ජූලි මාස 31 වන දිනයි. 1886 පෙබරවාරි මාසයේ උපත ලද මෙතුමා ආහාර ආදීන් මෙරට ස්වයංපෝෂිත කිරීම සඳහා කොස් පැපොල් ආදී ශාක වර්ග වගා කිරීමට ජනතාව යොමු කිරීම සහ එතුමා ඒ සඳහා දැක්වූ උනන්දුව නිසා කොස් මාමා යන විරුද්ධාවලියෙන් ඔහුව හඳුන්වා දී තිබෙනවා. ඇමරිකානු ජාතික පිහිනුම් ශූර මයිකල් ෆෙල්ප්ස් විසින් 1964 දී ඔලිම්පික් කුරලේ වැඩිම පදක්කම් දිනාගත් ලැරිසා ලැට්නියා විසින් පිහිටුවන ලද වාර්තාව විඳ දමා ඇත්තේ 2012 වර්ෂයේ ජූලි මාස 6 වෙනි දිනකයි. මීටර් 204 නිදහස් සාර ඉසව්වේ ජයග්‍රහී කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස සහභාගී වෙමින් ලද ජයග්‍රහණයෙන් පසුවයි ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පදක්කම්ලාභියා බවට පත්ව ඇත්තේ. ෆෙල්ප්ස්ගේ 19 වන වෘත්තීය ඔලිම්පික් පදක්කම සහ 15 වන රන් පදක්කම වන්නේද එහිදී ලබාගත් එම පදක්කමයි. ජෝර්ජියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රාජ්‍යයක් බවට නම් කර ඇත්තේ 1992 වසරේ හෙට වැනි දිනකයි. ඒ සමගින් අදට නිමිත ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. හමු වෙමු හෙට සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.